समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्धम्मं मुनिराजंस सुरन्तु सग्ग मोक्खदं धम्मं श्रवणकालो धम्मं श्रवणकालो अयं भदन्ता धम्मं श्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से उपपत्तिया वेदं मरणं आगतं सदा मरणन्ताय ओकासं वदको विय एसति श्रद्धा बुद्धि संपन्न धर्म श्रवणाभिलाषी मवरुणी पियवरुणी තරුණ දරුවනි බෝසත් දරුවනි පින්නතුනි දැන් ඔබ සූදානම් වන්නේ තුන් ලොවක් මෛත්‍රී නැමැති තෙමා ජලයෙන් තෙත් කොට වදාළ මාගේ ලෝක ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයා කෙරෙහි වූ මහත් වූ කරුණාධ්‍යාශයෙන් දේශනා කොට වදාළ මෙලව යහපත පිණිස හේතු වෙන පරලොව යහපත පිණිස හේතු වෙන නිවන් සම්පත් පිණිස හේතු භූත වන
ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ස්වාසූදාසක් ධර්මස්කන්ධය අතරින් දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කරන්නට යෙදුනා ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක්. උන්වහන්සේගේ මේ ශ්‍රී මුඛ දේශනා පාඨයේ තුලින් පින්වත්නි අපි හැමදෙනාම මේ ජීවිතයේ අවසාන ඉරණම ඔබ අප හැමදෙනාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුණ පාන්නට සිද්ධ වෙන මේ ලෝකේ ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ලෝකේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව කුලමල ભેදයකින් තොරව දුප්පත් පොසත් ભેදයකින් තොරව ඔබටද මටද අපි හැමෝටම මුණ පාන්නට සිද්ධ වෙන ජීවිතේ ඉරණම සරධම වන අපි ජීවිතේ අහන්න අකමැතිව අමිහිරිම අහන කොටත් ඇහෙන කොටත් හිතට බියක් උපදවන කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරන්නටයි මේ දේශනා පාඨයේ තුලින් අවධානය යොමු කළේ. පින්වත්නි, එනම් අද දවසේ මේ මාතෘකාවෙන් ධර්ම දේශනාවෙන් අපි අවධාරණය කරනු ලබන්නේ මරණින් මතු උපදින්නේ කොහේද යන කාරණාව පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නටයි. එහෙනම් අපි මේ ජීවිත කාල සීමාවේදී අපි ළමා විය ලදරු විය පහු කරලා ළමා වියට ඒ ළමා වියේදී අපි නොයෙකුත් ආකාරයේ විවිධ අධ්‍යාපන මේ වශයෙන් සුදුසුකම් දැනුම කුසලතා වර්ධනය කරගෙන ලබනවා. ඒ වගේම තරුණ වියටපත් වෙනකොට විශේෂයෙන් මේ ලබාගත් අධ්‍යාපනයට සුදුසුකම් වලට සාපේක්ෂව අපි යම් රැකියා කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම අපි ආවා විවාහ ජීවිතවලටපත් වෙනවා. අපි සැපසේ සුවසේ ජීවත් වෙන්නට නොයෙකුත් සම්පත් ළඟා කරගන්න. අපි ගෙවල් දොරවල් හදා වඩා ගන්න. ඒ වෙනුවෙන් අපි ලක්ෂ ගණන් කෝටි ගණන් වියපැහැදම් කරනවා. ඒ වෙනුවෙන් දිවා රැ නොමැතිව අපි වෙහෙසෙනවා. දහඩිය මුගු හෙලනවා. අපි සමහර වෙලාවට කුසට ආහාරක් නැතුව ඇහැට නිින්දක් නැතුව ගතට හිතට සෝයක් නැතුව දිවා රැ නොබලා වෙහෙස මහන්සි වෙලා ගෙවල් දොරවල් හරියාප කරගන්නවා, හදා වඩා ගන්න. ඒ වගේම ණය තුරස් වී ලක්ෂ ගණන් වියදම් කරමින් අපි යාන වාහන
අරගනු ලබන. ඒ වගේම විවිධ කර්මාන්ත ශාලා ආරම්භ කරනවා. ඒ වගේම තවත් විවිධ උපභෝග පරිභෝග සම්පත් අපි සූදානම් කර ගන්නවා ලබා ගන්නවා. විවිධ යාළු හිත මිත්‍රයන් අපි ළඟා කර ගන්න. ඒ වගේම සමහර වෙලාවට හැදූ වැඩූ මව්පියන් ගැනද නොතකා එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියන් පිළිබඳවද නොතකා තමන්ගේ ගමට රටට ඉෂ්ට වී යුතු යුතුයකම වගකීම ගැනද නොතකා අපි මේ ජීවිතයේ සැපවත් කර ගැනීම උදෙසා විවිධ සම්පත් වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වෙමින් අපි දිවා රැන් නොතකා වෙහෙස මහන්සි වෙලා යුතුයකම් පසෙකලා වෙහෙස මහන්සි වෙලා අපි හරියම්බ කරන වස්තුව දෙහිපල කොයිතරම් හරියම්බ කළා. ඒ වගේම අපි මොනතරම් සුවිසල් මහා මන්දිර නිර්මාණය කරගත්තා. අපි මොනතරම් කෝටි ගණන් වටින යාන වාහන වලට හිමිකරුවෙක් වුණා. ඒ වගේම දහස් සංඛ්‍යාත සේවක සේවකාදීන් සිටින සුවිසල් කර්මාන්ත ශාලාවලට ආයතන වලට අධිපතිත්වයේ දරුවත් මොනතරම් වටින රන් රිදි මුතු මැණික් පැලඳ ගත්තත් මොනතරම් යාළු හිත මිත්‍රයන් පිරිසක් පිරිවරාගෙන ජීවත් වුවත් විවිධ අවියායුධ අතැතිව මා ආරක්ෂාවක් ඇතුව ජීවත් වුවත් මොනතරම් හැකියා කුසලතා සම්භාරයක් තිබුණා. තමන් ආදරය කරන නොයෙක් දෙනා නොයෙක් දේවල් තිබුණත් ඒ සියල්ල හැරදමා තමන් පණමෙන් රැකපු ආදරය කරපු ආසා කරපු ගේ දොර දාලා ඒ වගේම තමන් පණමෙන් ආරක්ෂා කරපු ආදරය කරපු පතිනිය බිරිඳ දාලා තමන් ජීවිත කාලේ බොහෝම ආදරෙන් කරුණාවෙන් හදා වඩාගත් දරු පිරිස දාලා යාන වාහනේ දාලා රන් රිදි මුතු මැණික් ටික දාලා හරියම්ම කරගත්ත කෝටි සංඛ්‍යාත වස්තුව දෙහිපල ඉඩකඩම් හරක බාන අත්හැර දමා අපි හැමෝම යා යුතු ගමනක් තිබෙනවා. ඒ ගමන තමයි මරණය කියලා කියන්නේ. ඒ මරණයෙන් අපිට නිදහස් වීමක් ඇත්තේ නැහැ. ඒ මරණය මාරයා අපිට අතවනන වෙලාවේ පින්නතුනි අපිට ඒ කල් දාන්න පුළුවන් කමක් නැහැ. අපිට මාරයාට අත්ලසක් දීලා පගාවක් දීලා මරණය කල් දා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අද මට එන්න බෑ, මම හෙට දවසේ එන්නම් කියන්න බෑ. අනේ මම තව දවල්ට කෑවේ නෑ, මම බත් ටික කාලා එන්නම් කියන්න බෑ. අනේ හෙට දවසේ මගේ දුවගේ විවාහ මංගල්‍යය තියෙනවා, මම ඒක ඉවර කරලා එන්නම් කියන්න බෑ. අනේ මගේ හෙට දවසේ ගෙදර ගෙට ගෙවදින්න තියෙනවා, මම ඒක ගෙට ගෙවදිලා එන්නම් කියන්න බෑ. මම හෙට දවසේ අහවල් ගමන යන්න තියෙනවා, මම ඒ ගමන ගිහින් එන්නම් කියලා මරණය අපිට කල් දාන්න පුළුවන් කමක් නැත්තේ. එනම් මාර්යා අතවරණ වෙලාවී යම් වෙලාවකද ඒ වෙලාව කොයි වෙලාවේද කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. තමන් නිදි පැදුරේ ඉන්න විට වෙන්නට පුළුවනි. තමන් බත් ටික කන ගමන් ඉන්න වෙන්නට පුළුවනි. තමන් යාන වාහනේ යන අතරතුර වාරේ වෙන්නට පුළුවනි. තමන් කුඹුරේ
ඒනි වත්ති පිටේ ඉන්න වෙලාවෙ වෙන්නට පුළුවනි. තමන් යාළු හිත මිත්‍රයන් සමග පිළිසඳරේදීලා ඉන්න වෙලාවෙ වෙන්නට පුළුවනි. තමන් රසවත් ආහාර වේලක් පුදුමින් ඉන්න වෙලාවෙ වෙන්නට පුළුවනි. මේ කවර වෙලාවක් නමුත් මාර්යා අපට කතා කළ වෙලාවේ පින්වත්නි අපි හැමෝම ඒකට යා යුතු ගමන් වෙනවා. ඒ ගමන කල් දාන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනම් ජීවිතයක නිමාව අවසානය මරණයෙන් සිද්ධ වෙනවා. එහෙනම් අපිට මේ මොන දේ තිබුණත් අපි මාර්යාගේ වසඟයට ගොදුරු වෙනවාමයි. එහෙනම් අපි සංසාරය ගැන හිතලා බැලුවොත් එහෙම මේ එක ජීවිතයක විතරක් නෙමෙයි ඔබද මමද මේ ලෝකයේ සෑම සත්වෙක්ම සසරේ පුදුන වාර ගණන මෙච්චරයි කියලා කියන්නේ. අපි මරණයට පත්වෙච්ච වාර ගණන මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉපදුන සෑම වාරයකම මරණයෙන් ඒ ජීවිතය ආත්මය අවසන් වෙලා තිබෙනවා. එහෙනම් සංසාරේ තව කොච්චර අපි උපදීද? සසරේ තව උපදින හැම ආත්මයක් වාරයක් ගානේ මේ විදිහේ මරණයට අපි ලක් වෙන්නට වෙනවාමයි. එහෙනම් අපි සංසාරේ කොයිතරම්නම් අමුදරුවෝ ලබලා ඇද්ද? අපි සංසාරේ කොයිතරම් යහළු ඉහෙලියෝ ලබලා ඇද්ද? අපි සංසාරේ කොයිතරම් ගෙවල් දොරවල් හදලා ඇද්ද? ඔබ බලන්න ඔබ ඉන්න ඔය සුවිසල් මැදුර වෙන්න පුළුවන්. ඔබ ඉන්න ඔය පැල්පත වෙන්නට පුළුවනි. එලෙසින් ඔබ සංසාරේ ඒ හැම ආත්මයක් ගානේ ගෙවල් දොරවල් හැදුවා. හරක බාන වතු පිටි හරියම්බ කරගත්තා. ඒ ආත්මේ ඒව දාලා අපි නැවතත් මාර්යාගේ වසඟයට ගොදුරු වුණා. නැවතත් අලුත් ආත්මයක ඉපදෙනවා. ඒ ආත්මයේදී ආදරණීය අම්මා පච්චි කෙනෙක් දෙපළක් සහෝදර සහෝදරියෝ නෑදෑයෝ ලබනවා. ස්වාමි භාර්යාවෝ දුවා දරුවෝ ලබනවා. නැවතත් මේ විදිහටම ඉගෙන කියා ගන්නවා. විවිධ හැකියා කුසලතා ඇති කර ගන්නවා. ගෙවල් දොරවල් හදනවා වඩනවා. මේ විදිහේ ජීවත් වෙලා ඒ වගේ ජීවිතයේ අවසානයේදී සියල්ල දාලා නැවතත් කරගත් හොඳ නරක පමණක් අරගෙන මාර්යාගේ වසඟයට අපිපත් වෙනවා. පින්වත්නි, නම් මෙහෙම කල්පනා කරලා බැලුවොත් අපි හැමෝටම මේ සංසාරී යලි උපදිනා වාර ගණන මේ උපදිනා තත්වය අපි වෙනස් කරගත යුත්තේම වෙනවා. එහෙනම් අපි බෞද්ධයෝ හැටියට මේ තරම් උතුම් ධාමක්, මේ තරම් ශ්‍රේෂ්ඨ වූ ධාමක් දායාද කරගත් උරුම කරගත් ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය, ලෝකේ ශ්‍රේෂ්ඨතම දර්ශනය ආගමට හිමිකම් කියවූ අපි මේ වගේ පින්වන්ත දේශයක උපත ලද අපි මේ තරම් දුර්ලභ ගණීයාත්ම භාවයක් ලබාගත් අප මේ ජීවන ගමනේදී සිදු කරගත යුත්තේම. එහෙනම් යලි සසර උපදින තත්වයට පත්වීමට අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමද? ඒසේ නැතිනම් සංසාරේ මේ ඉපදීම නිසා තමයි පින්වත්නි වයසට යන්නේ. අපි ලෙඩ වෙන්නේ, මරණයට පත් වෙන්නේ, ප්‍රියාප්‍රයෝග සංප්‍රයෝග විප්‍රයෝගයන්ට මුහුණ දෙන්නේ. ඒ වගේම කැමැති දෑනු ලැබෙන්නේ. උපාදානස්කන්ධය පංචස්කන්ධය උපාදානී කොට ගන්න. මේ විදිහේ විවිධ දුක්ඛ දෝමනස්යන් අපිපත් වෙන්නේ ඉපදීම නිසාමයි. එහෙනම් අපි මේ ජීවිතේ වගකීම, ඔබගේද මගේද අපි හැමෝගෙම වගකීම වන්නේ මේ ජීවන ගමනේදී ගමේ තිබෙන සුවිශාලම ගෙදර හදාගන්න උත්සාහ කරන වෑයම් ගන්න එකද? ඒ වගේම ගමේ තිබෙන
තමන්ගේ ගමේ තමන්ගේ පළාතේ විශාලම ධනපතියා වීමට උත්සාහ දැරීමද තිබෙන විශාලම වටිනාකමින් වැඩිම වාහනය යානයට හිමිකම් කියන පුජ්‍යලෙක් වීමද ඒ වගේම විවිධ බල පුළුවන් කාරකම් ඇතුව ජීවත් වීමද නැහැ පින්නතුනි. එය නෙවෙයි මේවිගේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලබාගත් අපේ වගකීම වන්නේ. අපිට මේ ජීවිතයෙන් පවරලා තියෙන වගකීමේ නෙවෙයි. නමුත් අපි ඒ தત્ත්වයේ තේරුම් අරගෙන නැහැ. අපේ ජීවිතේ අපිට පැවරලා තියෙන වගකීම කවරේ? එනම් මේ හරියම්ම කරගන්න සියල්ල දාලා යන්න වෙනවා නම් මාර්යා අතපො අත වනන වෙලාවේ ආරක්ෂක බටයෝ සිය ගාණක් දහස් ගාණක් ලක්ෂ ගාණක් වට කරගෙන ආරක්ෂාව ලබා දීගෙන හිටියත් මොනතරම් සල්ලි මිල මුදල් යාන වාහන හරක භාන වතු පිට ඇතිව ජීවත් වුණත් ඒ සියල්ල දාලා යන්න වෙනවා නම් මාර්යාගේ වසඟයට අපි ගොදුරු වෙනවා නම් අපි මේ ආත්මේදී කොයිතරම් අඬලා ඇද්ද කොයිතරම් වැළපිලා ඇද්ද කොයිතරම් දුක් වෙලා ඇද්ද එනම් සංසාරේ යලි යලි දුක් නොවෙන්න යලි යලි නොහඬන්න යලි යලි ජාති ජරා ව්‍යාධි මරණ ආදීටපත් නොවෙන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමයි ඔබේ මගේ අපි කාගේ වගකීම වන්නේ මේ ජීවිතයෙන් කරගත යුතු කාරණාව වන්නේ. එනම් මේ ධර්ම දේශනාව තුලින් අපේ අවධානයට ලක් වෙන්නේ එනම් අපි හැමෝම මරණයටපත් වෙනවා නම් බුදුදහමට අනුව මේ කර්මය කියන తত্ত্বය අවසන් කරන තේ කාලයක් යලි යලි උපදිනවා. ඒ උපදින తত্ত্বය වෙනස් කරගන්න. ඒ වගේම සංසාරේ අපි ජීවිතේ කොහොමද සැපවත් කරගන්නේ? මරණින් මතු අපි සුගති සංඛ්‍යාත ජීවිතයක් ලබා ගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද කියලා සාකච්ඡා කරයිමයි අවබෝධයක් ලබා දීමයි මේ ධර්ම දේශනාවේ මුඛ්‍ය වූ අරමුණ වන්නේ. අපි මෙවන් වූ මාතෘකාව ඔබේ අවධානය කෙරෙහි යොමු කරන්නට කල්පනා කරන්නේම මන්ද භික්ෂුවගේ කාර්යභාරය කවදාත් සමාජයේ නිවැරදි දිසා නතියට යොමු කරවීමයි. සමාජයේ සදාචාරාත්මක කිරීමයි. සමාජයේ දුරාචාරයෙන් වළක්වා ගැනීමමයි. සමාජයේ ධර්මානුකූල කිරීමමයි. සමාජයේ යුක්තිගරුක සාධාරණ සමාජයක් බවට පත් කරලීමයි. ඒ සඳහා මඟ පෙන්වීමයි. මේ ලබාගත් ජීවිතයේ අර්ථාන්විත ඒ වගේම සත්පුරුෂයෙක් හැටියට මේ සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමමයි. සසර සුවසේ සැපසේ ගත කරන්න සසර කෙටි කරගන්න ඒ වගේම බෞද්ධයාගේ අවසාන නිෂ්ඨාව පරමාර්ථය වෙන නිවන සඳහා යොමු කරවීමමයි භික්ෂුවගේ කාර්යභාරය වන්නේ. එහෙනම් අද අපිට පේනවා මේ වර්තමාන සමාජ භූමිකාව දෙස බලන කල මේ වගේ උතුම් රටක මේ වගේ උතුම් දර්ශනයක් රැගත් මේ වගේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලබාගෙන නමුත් මේ ජීවත් වෙන මිනිස්යාගේ සත්වයාගේ ජීවන පැවැත්ම ඊතරම් සතුටු විය හැකි තත්වයක ඇත්තේ නැහැ. අපි උදේට නැගිට වෙලාවේ ඉඳලා රාත්‍රී නිින්දට යන තෙක් අපිට අහන්න ලැබෙන දේවල් සුබවාදී දේවල් නෙමෙයි. අපි පත්තරයක් බැලුවත් අපිට කෙලස් පිරෙන තත්වයක්. ප්‍රවෘත්ති ටිකක් ඇහුවත් කෙලස් පිරෙන මට්ටම. මහා පාරි ගමන් කරත් කෙලස් පිරෙනවා. ටෙලි නාට්‍යයක් බැලුවත් අපිට කෙලස් පිරෙනවා. එහෙනම් මේ සමාජයේ ගමන් මාවත කිසියම් ආකාරයක
වෙනසක් කරා ගමන් කරන්නට අවශ්‍යයි. සමාජයේ නිවැරදි කර යුතුමයි. ඒ නිසා තමයි අපි මෙවන් මාතෘකාවක් යොදාගෙන සමාජයේ නිවැරදි දිශා නතියට යොමු කරවීම අරමුණු පෙරදරි කරගෙන මේවා සාකච්ඡා කළ යුතු වන්නේ පින්වත්නි. එහෙනම් අද මගේ මේ ධර්ම දේශනාවේදී මම බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මානුශාසනාවට අනුව මරණින් මතු අපි උපදින්නේ කොහේද? මොන මොන ආත්මද අපිට ලැබෙන්නේ? ඒ සඳහා අපි හේතුපාදක වෙන කරුණු කාරණා මොනවද කියලා සාකච්ඡා කිරීමයි. පින්වත්නි, අපි මරණින් මතු උපදින ආත්ම ගැන කල්පනා කරනකොට අපිට මනුෂ්‍ය ආත්ම ලබන්නට පුළුවන්කම නැහැ. ඒ වගේම තිරිසන් ආත්ම ලබන්නට පුළුවන්කම තියෙනවා. දේව ආත්ම ලබන, බ්‍රහ්ම ආත්ම ලබන, പ്രേත ආත්ම ලබන, කුම්භාණ්ඩ ආත්ම ලබනවා. ඒ වගේම පාංශු පිසාච ආත්ම ලබනවා. ඒ වගේම නිරිසං ආත්ම ලබනවා, භූත ආත්ම ලබනවා. එනම් මෙන්න මේ විදිහේ ආත්ම කරාපත් වීමේ සම්භාවිතාවක් තිබෙනවා. එහෙනම් අද ඔබේ සුවිශේෂී අවධානය මෙහි කෙරෙහි යොමු වෙනවා දකින්නට අපි කැමැති. අපි ඔබට යෝජනා කරනවා. අපි ඔබ කෙරෙන් අපේක්ෂා කරනවා මේ ධර්ම කාරණා පිළිබඳව මේ වඩාත් අවධානය යොමු කරනවා. මේවායින් අත මිදෙන හොඳ පුණ්‍යවන්ත ආත්මයක් ලබන්නට අවශ්‍ය කටයුතු මේ ආත්ම භාවයේදීම සලසා ලබා ගනී කියලා. ඒ සඳහා ඔබ ක්‍රියාත්මක වෙන්නට හේයි කියලා අපි යෝජනා කරනවා. පින්වත්නි, අපි මේ කෙනෙක් ආත්ම භාවයන් ලබන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි. පින්වත්නි, මරණින් මතු ඔබේ මගේ කාගේ බලාපොරොත්තු වන්නේ අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන. මන්ද ආත්ම භාව අතර උසස්ම ආත්ම භාවයේ තමයි මනුෂ්‍ය ආත්ම භාවය. ඒ දුර්ලභ ගණේ කාරණා. බුදුරජාණන් වහන්සේ දුර්ලභ ගණේ කාරණා කීපයක් පෙන්වා වදාළා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා දුර්ලභ ගණේ කාරණා හතරක් උන්වහන්සේ පෙන්වා වදාළා. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම දුර්ලභයි. බුදු කෙනෙක් ලෝට ඉපදීම දුර්ලභයි. ක්ෂණ සම්පත් ඇතුව ඉපදීම දුර්ලභයි. සද්ධර්මය අහන්ත ලැබීම දුර්ලභයි. එනම් මේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කොයි තරම්නම් දුර්ලභයිද කියලා උන්වහන්සේ වදාළේ උපමාවක් පෙන්වා. කන කැස් බෑවෙක් විය සිදුරින් අහස බලන්නාක් මෙන් මේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම දුර්ලභයි, අමාරුයි කියන කාරණා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න ඕන. කන කැස් බෑවක් කියලා කියන්නේ ඒක ඇහක් පමණක් පෙනෙන කැස් බෑ. දැන් ඔන්න මේ දවස්වල ඔබට අහන්න ලැබෙනවා කැස් බෑවන් ශාල වශයෙන් මරණයටපත් වෙලා ගොඩ ගහන. නම් මේ කැස් බෑවෙක්ගේ ආයුෂ අවුරුදු දහස් ගණනක් වෙන සමහර වෙලාවට. අවුරුදු 100 ගාණක්, අවුරුදු 200ක්, 400ක්, 500ක් ජීවත් වෙන කැස් බෑවු
අවුරුදු 10මාර ආයුෂ තියෙන කැස්බෑවුත් තියෙනවා. එහෙනම් ඒ කන කැස්බෑවා ජීවත් වෙන්නේ විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ. එතකොට වියගහ ගැඹුරු මුහුදට ගමන් කරන්නේ කොහොමද? සාමාන්‍ය ගොවියෝ කුඹුරේ මේ නගුලකින් සීසාන අවශ්‍ය. ඒ සීසාමින් ඉන්නකොට විශාල වර්ෂාවක් ඇවිල්ලා මේ වියගහ ගහගෙන යන්න. ගාගෙන ගිහිල්ලා ඇලට ගිහිල්ලා ඇලෙන් විශේෂයෙන්ම ගඟට ගිහිල්ලා ගඟ දිගින් මේ විදියට මුහුද කරා ගමන් කරන්න. මුහුදට ගිහිල්ලා සාගරේ මැදට ගමන් කරන්න. එහෙනම් මේක ලේසියෙන් වෙන කාර්යයක් නෙවෙයි. සමහර වෙලාවට වියගහ ගහගෙන ගියත් වෙලේම නතර වෙන්න පුළුවන්. ඇලේ නතර වෙන්න පුළුවන්. ඔයේදී නතර වෙන්න පුළුවන්. ගඟේදී නතර වෙන්න පුළුවන්. මුහුදු වෙරළේදී ගම් මොයේදී නතර වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදට ගියත් සමහර වෙලාවට ඔබ දන්නවා මුහුදේ කුණු තියාගන්න නැහැ ඉක්මනින් ගොඩට ගහන්න. නමුත් කොමාරි අහමුලේ සාරි වියගහ සාගරේ මැදට යන. ඒ මැදට ගියා. කන කැස් බෑවා අර වියගහේ සිදුර තියෙන තැනින්ම මුහුදින් ගොඩට ඇවිල්ලා විය සිදුරින් අහස දිහා බලන්න. ඒක මොනතරම් දුර්ලභ ගණේ කාරණා. එහෙනම් අවුරුදු 100,000 ගානකටවත් සමහර වෙලාවට නොවන කාරණාවක් වෙනවා. ඒ තරම් අමාරුයි මේ මනුෂ්‍යාත්මයක් ලබා ගැනීම. එහෙනම් ඒ විදිහේ දුර්ලභ ගණේ මනුෂ්‍යාත්මයක් ලබාගත් ඔබේ මගේ වගකීම කොයි තරම්නම් බරපතලයිද බැරෑරුම්ද කියලා අපි කල්පනා කරන්න. පින්වත්නි, මරණින් මත්තේ අපිට මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ කාට? එහෙනම් ලෝතර බුදුන්ගේ දේශනාවට අනුව උපදින මනුෂ්‍යාත්මයක් ලබන හැමෝටම යලි මනුෂ්‍යාත්මයක් ලබා ගන්නට ලැබෙන්නේ නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ මනුෂ්‍යාත්මයක් ලබාගත් අයකින් සමහරු තිරිසන් ආත්ම ලබන. සමහර අය ප්‍රේත ආත්ම ලබන. සමහර අය නරකේ උපදිනවා. සමහර අය කුම්භාණ්ඩය වෙලා උපදිනවා. සමහරු පාසු පිසාචයෝ වෙලා උපදිනවා. සමහරු දිව්‍ය ආත්ම ලබන. සමහරු බ්‍රහ්ම ආත්ම ලබනවා. ඒ අතර බොහෝම අතලොස්සක් මනුෂ්‍ය ආත්ම ලබන. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි, කාටද මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ? මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ පින්නතුනේ පංච ආනත්තරිය අකුසල කර්ම නොකල කෙනෙකුට තමයි මනුෂ්‍යාත්මයක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. පංච ආනත්තරිය අකුසල කර්ම නොකල කෙනෙක්. එහෙනම් අද අපි මොනවද පංච ආනත්තරිය අකුසල කර්ම කියලා කියන්නේ? මව මැරි, පියා මැරි, රහතුන් මැරි, බුදුන්ගේ ලේසලවීම සහ සංඝ භේදය, මේවට අපි කියන පංචානත්තරිය අකුසල කර්ම. මේවයින් එකක් හෝ යමෙක් කරගත්තොත් ඔහුට යලි මනුෂ්‍යාත්මයක් ලබන්න තියෙන අවස්ථාව අඩු වෙලා යනවා. පින්වත්නි, අද අපිට පේනවා වර්තමාන සමාජයේ දිහා බලපුවා සමහර වෙලාවට මේ කන්න බොන්න ටික දීලා ඇඟේ ලේ ටික කිරි කරලා පොලා තමන්ව ලොකු මහත් කරපු ඒ අම්මා කච්චි සමහර වෙලාවට කපලා කොටලා මරලා දාන තත්ත්වයට අද සමාජයේ පත් වෙනවා. එහෙම ප්‍රවෘත්ති මේ තරම් උදේ හවස බණ ඇහෙන රටේ නමුත් ඒ වගේම ලෝතර බුදුන් තෙවරක් වැඩි පුණ්‍ය භූමිය නමුත් අපිට මේ රටෙන් අහන්න ලැබෙන වෙන සිදුවීම්. එහෙනම් අද සමාජයේ සමහර අය සංඝ භේදී පිළිබඳව කටයුතු කරනවා. සමහර අය
මව්පියන් මරණයට පත් වෙනවා. ඒ අයට කවමදාකවත් යලි මිනිස්සෙක් වෙලා උපදින්නට තියෙන අවස්ථාව අඩු වෙලා යනවා පින්න. එහෙනම් යලි මනුෂ්‍ය ආත්මයක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ පංච ආනත්තරිය කුසල කර්මයෙන් වැළකුණු කෙනෙකුටයි කියලා ඔබ කල්පනා කරන්නට අවශ්‍යයි. ඊළඟට ලෞතර බුදු පියාණන් වහන්සේ වදාලා ඔබ බෞද්ධයෝ හැටියට ඔබ බොහෝ පින්කම් කරගන්න. බෞද්ධයන් කරගන්නා ලෞකික ආමිෂ පින්කම් වල රජ පින්කම නමින් හඳුන්වන්නේ පින්නතුනේ කටින චීවර පූජා පින්කම. එහෙනම් මේ වෙන විට ඔබ ඔබේ ජීවිත කාලයේදී කටින චීවර පූජාවක් ඔබේ දෑතින් පූජා කරගෙන ඇති. සමහර වෙලාවට මේ වෙන විටවත් ඔබට කවදාකවත් කටින චීවරයක් දෑතින් පූජ කරගන්නට අවස්ථාව නොලැබුණා වෙන්නට පුළුවනි. ඔබ කටින චීවර පූජාවකට ජීවිතේ කවදාකවත් ඔබ දැකලා නැති, ඔබ ඒකට අනුමෝදන් වෙලා නැති, දායක වෙලා නැතුවා වෙන්නට පුළුවනි. ඒ වගේම සමහර වෙලාවට 20ක් 30 40ක් කටින චීවර පූජා පින්කම් වලට ඔබ සහභාගී වෙලා ඇති, පූජා කරගෙන ඇති, ඔබ අනුමෝදන් වෙලා ඇති, අත ගහලා ඇති. පින්නතුනි, එනම් ඔබ මේ වෙන විට ඒ විදිහේ මහා පින්කමක්, මහා සරණීය පින්කමක් කරගෙන තිබෙනවා නම් ඔබ ඒ පින්කම යලි හිතලා ඔබ සාදු සාදු මම මේ වගේ මහා පින්කම්, සාරණීය පින්කම් කරගත්ත කෙනෙක් නේද කියලා ඔබ බොහෝම සන්තෝෂ වෙයි. යලි ඒ ගැන හිතලා සන්තෝෂ වෙයි. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා යම්කිසි කාන්තාවක් හෝ පිරිමියෙක් වෙන්නට පුළුවනි. පින්නතුනි, කටින චීවරයක් සංඝ සතු කොට පූජා කරන වෙලාවක ඔබ කටින චීවරයක් අතින් අල්ලාගෙන කටින චීවරයේ සාංගිකව ගාථා කියලා පූජා කරන වෙලාවේ ඔබ ඒ කටින චීවරයට අනුමෝදන් වෙලා තිරණ අල්ලලා තිරණ ඔබට මනුෂ්‍ය ආත්මයක් ලබන්න එක හේතුවක් වෙනවා වගේද, කාන්තාවක් නම් ඒ කටින චීවරයේ සංඝ සතු කොට පූජා කරන වෙලාවේ අතින් කටින චීවරයේ ගිලිහෙන පූජා කරන ස්වාමින් වහන්සේට පූජා කරන වෙලාවේ තමන්ගේ අතින් ගිලිහෙන වෙලාවේ ප්‍රාර්ථනා කළොත් මේ පිනින් මට පිරිමි ආත්මයක් ලැබෙන්න ඕන කියලා, පිරිමි ආත්මයක් ලැබෙන්න මහා හේතුවක් වෙනා පින්නතුනි. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේ වදාළේ මනුෂ්‍ය ආත්මයක් ලබන්නට හේතු වෙන දෙවෙනි කාරණාව තමයි කටින චීවරයක් සාංගිකව පූජා කරන වෙලාවේ ඒකට අත් ගහන එක. එහෙනම් එවැනි මහා පින්කමක් ඔබ කරගෙන තිබෙනවද කියලා ඔබ කල්පනා කරන්න. එහෙම තිබෙනවා නම් ඔබ සන්තෝෂ වෙන්න. එහෙම නොවෙනවා නම් ඔබේ මේ ජීවන කාලයේ තුලදී එහෙම පින්කමක් කරගන්න. අපි දකිනවා සමහර කටින චීවර පූජා පින්කම් වලට අපේ මේ තරුණ දුවල පුතාලා සම්බන්ධ වෙනවා. අපේ මේ මැදි වියේ ඉන්න තරුණ තරුණියෝ සම්බන්ධ වෙනවා. අම්මලා අප්පච්චිලා සම්බන්ධ වෙනවා. හැබැයි කටින චීවරයට අත ගහන්නේ නැහැ. පන්සලට ගිහිල්ලා ඔය තැන් වල ඔය එකේ කතා බහ කරමින් ඉනවා. වෙන දේවල් ගැන බලන්නේ නැහැ. ඒකට දායක වෙන්නේ, අනුමෝදන් වෙන්නේ නැහැ, අත ගහන්නේ නැහැ. එහෙනම් ඔබ ගියාට මදි. ඔබ කටින චීවරයට අත ගහලා පූජා කරන වෙලාවේ කටින චීවරයට අත ගහලා පූජා කරන්න. ඒ පින්කම කරගන්නයි කියලා ඔබට යෝජනා කරන අදහස් කරා. එහෙනම් පින්නතුනි, දෙවෙනි ආත්ම භාවයේ තමයි තිරිසන් ආත්මයක් ලැබෙන්නේ කාටද කියලා. එහෙනම් මරණින් මත්තේ
අපිට ලැබෙන තවත් ආත්ම භාවයක් තමයි තිරිසං ආත්ම. තිරිසං ආත්ම භාවය. එහෙනම් අපිට බල්ලු බලල්ලු වෙලා උපදිනවා. ඒ වගේම ඌරු අලි කොටි වලස්සු වෙලා උපදිනවා. කුරු කූඹිය වෙලා උපදින්නට පුළුවන්. මග වලසුන් වෙලා උපදිනවා. එහෙනම් මේ තිරිසං ආත්ම භාවයක් ලැබෙන්නේ කාටද? පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ වදාලා තිරිසං ආත්මයක් ලැබෙන්නේ මිනිසුන්ට පද හදන අයටයි කියලා පෙන්වා වදාළා. නිවැරදි අයට පද හදන අය. එහෙනම් අපි ලංකාව කියලා කියන්නේ ග්‍රාමීය පරිසරයක් බහුල වශයෙන් තිබෙන රට. එහෙනම් අපි ගම්වල හරියට මේ කාර්ය සිද්ධ වෙනවා. අනුන්ට පද හදන. සමහර වෙලාවට මේ වෙන විටත් ඔබේ ජීවිතයෙන් ඔබ සමහර වෙලාවට ශාල පිරිසකට පද හදලා ඇති. ඔබේ නැන්දන්නට, ඔබේ ස්වාමියාට, ඔබේ යේලිට, ඔබ අල්ලපු ගෙදර කෙනාට, ඔබේ ගමේ අහවලාට සමහර වෙලාවට ඔබ පද හදලා ඇති. ඒකට ඔබ දායක වෙලා. බලන්න ගම්වල ඉන්නකොට සමහර වෙලාවට පද හදන වෙච්ච දේවල් නෙමෙයි. අහවලත් එක්ක සම්බන්ධයි. ඔන්න පදයක්. අහවලත් එක්ක අහවල් ගමන ගියා. මේ වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් පද හදන. සමහරුන්ගේ ජීවිතේ පුරුද්දේ ඔය ගම්වල විශේෂයෙන් මේ කාන්තා පාර්ශ්වයේ තුල තියෙන දෙයක්. ගම්වල ඉන්න බොහෝ දෙනාගේ ලක්ෂණයක්. පද හදන. අනුන්ට පදයක් හැදුවොත් එයාට ඊළඟ ආත්මේ මිනිස්සෙක් වෙනවා වෙනුවට උප්පත්ති ලබන්න වෙන්නේ තිරිසං ආත්මයක් ලබන්න වෙනවා. එහෙනම් අනුන්ට පද නොහදන කෙනා ඔබේ ජීවිතේ ඔබ කවමදාකම කාටක පදයක් හදලා නැත්තම් ඔබ මරණයෙන් පස්සේ ආර්ය හදවත් ඇත්තෙක්ව උපදින්නට පුළුවන්කම ලැබෙනවා. ආර්ය හදවත් ඇත්තෙක්ව උපදින්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඔබ අනුන්ට පද හදලා තිබෙනවා නම් ඒ පාපයෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ කවදාකවත් අනුන්ට පදයක් හදන්න මුල් වෙන්න එපා. දායක වෙන්න එපා. එහෙනම් පින්වත්නි අපි තුන්වෙනි ආත්මය පිළිබඳ කල්පනා කරන්න. තුන්වෙනි ආත්ම භාවය තමයි පින්වත්නි දේව ආත්මය. කාටද මරණින් මතු දේව ආත්මයක් ලබන්න ලැබෙන්නේ? පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ වදාලා පංචානත්‍රය කුසල කර්මයක් නොකරපු අයට මිනිස්සෙක් හැටියට උපදින්න ලැබෙනවා වගේම ඒ වගේම දෙවියන් අතර දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් වෙලා උපදින්න හේතුවක් වෙනවා. පංචානත්‍රය කුසල කර්ම කරපු කෙනෙකුට දිව්‍ය ආත්මයක් ලබන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම සමහර වෙලාවට ඔබ මේ වන විටත් එක වතාවක්වත් සිල් සමාදන් නොවුන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ එක වතාවක් සිල් සමාදන් වුණ කෙනෙක් වෙන්න පුළුවන්. දෙතුන් වතාවක්, ඒ වගේම 10-15 වතාවක්, 30-40 වතාවක්, අවුරුදු 30-40ක් පුරාවට ඔබ සිල් සමාදන් වුණ කෙනෙක් වෙන්නට පුළුවන්. එන ලෞතර බුදු පියාණන් වහන්සේ වදාලා එක සැරයක් හෝ සිල් සමාදන් වෙලා තියෙනවා නම් එයාට කවදාකවත් නරක තැනක උපදින්න ලැබෙන්නේ නැහැ. දේව ආත්ම ලබන්න පුළුවන්කම ලැබෙනවා කියලා වදාළා. ඒ වගේම පින්නතුනි
දේවාත්ම ලබන්න හේතු වෙන තවත් පින්කමක් පිළිබඳ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම සිල් පවාරණයට පෙර තුන් යම සිල් සමාදන් වුණ කෙනෙක් සිල් පවාරණී කිරීමට පෙර ආත්ව දානයක් පූජා කළොත් ඒ කෙනාට මරණින් මතු දිව්‍ය ලෝකේ උපදින්න හේතුවක් වෙනවා කියලා ඉන්නේ. ඒ කියන්නේ අද වර්තමානයේ තුන් යම සිල් සමාදන් වෙන පිරිස බොහොම අඩුයි. එනම් උදේ සිල් සමාදන් වෙලා හවසට සිල් පවාරණය කරනවා. දවසක්වත් ඇත්තේ නැහැ. පැය 12ක්වත් සිල් සමාදන් වෙන්නේ නැහැ සමහර අය. සමහර වෙලාවට උදේ සිල් සමාදන් වෙනකොට 6:00 විතර වෙනවා. තමයි ඊටත් වැඩි. හවස 4:05 වෙනකොට යන්න ලෑස්ති වෙනවා. ඒනම් පැය 12ක්වත් නැහැ. තුන් යම කියලා කියන්නේ අද උදෑසන 6ට සිල් සමාදන් වුණොත් පසුවදා උදේ 6ට සිල් පවාරණය කරනවා නම් ඒකට කියන තුන් යමක් සිල් සමාදන් වෙච්ච අය කියන. එහෙනම් අන්න එහෙම අද උදේ සිල් සමාදන් වෙලා පසුවදා උදේ 6ට සිල් පවාරණය කරන අය සිල් පවාරණය කිරීමට පෙර දානයක් පූජා කළොත් ඒ කෙනාට මරණින් මතු දිව්‍ය ලෝකයේ උපදින්න එක හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ මේ වෙන විටත් එවැනි පින්කමක් කරගෙන නැත්නම් ඔබ එවැනි මහා පින්කමක් කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි ආත්මය තමයි පින්නතුනි මරණින් මතු අපිට ලැබෙන බ්‍රහ්මාත්මයක් ලබන. බ්‍රහ්මාත්මය. කාටද බ්‍රහ්මාත්මයක් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා පංචානත්තරීය පාප කර්ම නොකළ කෙනෙකුට බ්‍රහ්මාත්මයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමහර අය පින්නතුරි සමහර අය සිල් සමාදන් වෙන අයට සිල් දෙවි පූජා කරනවා. සමහර අය හරි කැමති සිල් දෙවි පූජා කරන්න. එහෙනම් යම් කිසි කෙනෙක් සිල් සමාදන් වීමට කැමති ආසයි. නමුත් සිල් සමාදන් වෙන්න පුළුවන් කමක් නැහැ සිල් රෙද්දක් නැතු. අන්න එහෙම සිල් සමාදන් වීමට අවශ්‍යයි. නමුත් සිල් රෙද්දක් නැතුව සිල් සමාදන් වීමට නොහැකිව ඉන්න කෙනෙකුට ඔබ සිල් රෙද්දක් පූජා කළොත් ඔබට පුළුවන්කම තියෙනවා මරණයෙන් මතු බ්‍රහ්මාත්මයක් ලබන්න. හැබැයි මේ සිල් රෙදි පූජා කිරීම ඔබේ ඥාතියෙක් නොවන කෙනෙක් වෙන්න ඕන. නෑදෑකමක් නැති කෙනෙකුට වෙන්න. ඒ කියන්නේ ඥාතියෙක් නොවන කෙනෙකුට තමයි ඔබ අර විදිහේ සිල් සමාදන් වීමට කැමැති ආශා කරන ඒ සිල් රෙදි නැති කෙනෙකුට සිල් රෙද්දක් පූජා කළොත් බ්‍රහ්මාත්මයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ මෙවැනි පින්කමක් ජීවිතේ තවමත් කරගෙන නොමැතිනම් ඔබ උත්සාහ කරන්න ඕන එවැනි පින්කමක් කරගන්න. ඊළඟ ආත්ම භාවයේ තමයි පින්නතුනේ പ്രേතාත්මයක් ලබන. සමහර අය මරණින් මතු പ്രേතාත්ම ලබන. කාටද පින්නතුනේ මරණින් මතු പ്രേතාත්ම ලැබෙන්නේ? පින්නතුනේ ඔබේ ගෙදර ඉන්නවා ඉන්න පුළුවන්. ඔබේ ගමේ මේ වෙනකොට ඉන්නව වෙන්නට පුළුවනේ. කෑමට ගිජුකමක් දක්වන. කෑමට අපි කියන්නේ කෑමට කෑදරයි කියලා. ඒ කෑමට ගිජුකමක් දක්වන අය පින්නතුනේ මරණින් මතු ප්‍රේතයෝ වෙලා උපදිනවා. ප්‍රේතයෝ වෙලා උපදිනවා. එහෙනම් මේම අය හරියට ගම්වල ජීවත් වෙන. කෑමට හරි ගිජුයි. කෑමට ගිජුකමක් දක්වන්නේ නැත්තේ කවුද? සංසාරේ හොඳට දන් දුන්න අය තමයි කෑමට ගිජුකමක් නැත්තේ. සංසාරේ දන් නොදුන්න අය කෑමට හරි ගිජුකමක් දක්වනවා. ඒ ගිජුකමක් දක්වන අය මරණින් මතු
කවුරු වෙලාද උපදින්නේ? ප්‍රේතයෝ වෙලා උපදිනවා. එහෙනම් ඒකේ පස්වෙනි ආත්ම භාවයෙන් පින්නතුනි. ඊළඟ ආත්ම භාවය තමයි පින්වත්නි කුම්භාණ්ඩ ආත්මයක් ලැබෙන්නේ. කුම්භාණ්ඩ ආත්මයක් ලැබෙන්නේ. එහෙනම් කුම්භාණ්ඩය කියලා කියන්නේ කාටද? කළු පාට ගුලියක් වගේ ආත්මීට අපි කියන කුම්භාණ්ඩ ආත්මය කියලා. කුම්භාණ්ඩ ආත්මය කියලා. කළු පාට ගුලියක් වගේ ආත්මය. කුම්භාණ්ඩ. මේ සමහර ගෙවල් වල අම්මලා අප්පච්චිලා සමහර වෙලාවට ගම්වල ඇත්තු පාවිච්චි කරනවා මේ කුම්භාණ්ඩය කියන වචනේ. උදේ පාන්දර අවදි වෙන්නේ නැති, දවල් වෙනකන් නිදා ගන්න, නිතර නිදා ගන්න, වැඩිපුර නිදා ගන්න අයට අපි කියන කුම්භාණ්ඩය. ඒ කියන්නේ අර කකුල් අතපය වකුටු කරගෙන නිදා ගන්න. කුම්භාණ්ඩය. එහෙනම් කළු පාට ගුලියක් වගේ ආත්මයක් අපි කියන කුම්භාණ්ඩ ආත්මය කියලා. කාටද මේ කුම්භාණ්ඩ ආත්ම ලැබෙන්නේ පිටත? තමන් ජීවත් වුණ ගෙදරට පිටතුරි ඒ ගෙදර කලවර තැන්වල තමයි මේ කුම්භාණ්ඩයයි උපදින්නේ. මුල්ලක ඒ කුම්භාණ්ඩයට ඇස් දෙක පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. කළු පාට ගුලියක් වගේ ආත්මයක්. සමහර වෙලාවට ඔබේ ගෙවල් වල කලවර තැන්වල සමහරට ගෙදර දොරබොක්කේ වෙන්න පුළුවන්. කළු පාට ගුලියක් වගේ ඔබට සමහර වෙලාවට පෙනෙනවා වෙන්නට පුළුවන්. අන්න එහෙම කෙනෙක් පේන්න දකින්න තියෙනවා නම් ඒ තමයි කුම්භාණ්ඩ ආත්ම ලැබපු අය. කාටද මේ කුම්භාණ්ඩ ආත්ම ලැබෙන්නේ පින්නතු? සමහර අය ගෙවල් වලට පුදුම ආදරේ ආසයි. තව විදියකින් තියෙනවා නම් ගෙවල් වලට හරි තණ්හායි. සමහරු කියනවා මම නම් මැරුවත් මේ ගෙදර දාලා යන්නේ නැහැ කියලා. ඒ තරම්ම ගෙදරට ආසයි. මෙන්න මේ අසීමාන්තික විදියට ගෙවල් වලට ආස කරන ආදරේ කරන තණ්හාවෙන් කටයුතු කරන අය තමයි මරණින් මත්තේ කුම්භාණ්ඩය වෙලා උපදින්නේ. ඒක ඇත්තක්. මේ කාල සීමාවන් වලදී සමහර වෙලාවට තමන් ගෙවල් දොරවල් වලට පුදුම ගිජුකමක් දක්වන අය. ඊට හේතුව ජීවිත කාලෙම නොකා නොබී අම්මා අප්පච්චිට සලකන්නේ නැතුව, සහෝදරයා සහෝදරියට සලකන්නේ නැතුව, දානයක් මානයක් දෙන්නේ නැතුව, රට පුරා ණය තුරස් වෙලා, රෑ දවල් නැතුව වෙහෙස මහන්සි වෙලා, ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා හදපු ගෙදර අවසානයේදී ඒක දාලා යන්න වෙන වෙලාව වෙනකොට තමන් කල්පනා කරනවා නේ අපි මම මේ ගෙදරට මෙච්චර නම් මාංශු මෙච්චර මම වියදම් කළා. දැන් මම මේ ගෙදර දාලා යන්න වෙනව නේද? මගේ අදින් පස්සේ මට මේක නෑ නේද කියලා සමහරුන්ට ලොකු ආසාවක් ඇති. ගෙදර කෙරෙහි ලොකු ආශාවක් ඇති, අසීමාන්තික ආශාවක්. අන්නේ ආශාවෙන් මැරිලා ගියොත් එහෙම අර කිව්ව විදියට කුම්භාණ්ඩය වෙලා උපදිනවා. දැන් ඔබ දන්නවා කාටද කුම්භාණ්ඩය කියන්නේ? ගෙදර කලවර තැන්වල සමහර විට බොක්කේ කළු ගුලියක් වගේ ඉන්න ආත්මය, ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කන් නැති, ඇස් නැති ආත්මය. එහෙනම් එහෙම කවුද උපදින්නේ? ගෙවල් වලට අසීමාන්තික විදියට ආස කරන අය. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා. ඔබ මේ ලෝකයේ ඕනෑම ගෙවල් දොරවල් අපිට තියෙන්න ඕන. යාන වාහන සල්ලි මිල මුදල් තියෙන්න ඕන. හැබැයි ඒවට අසීමාන්තික විදියට තණ්හාවෙන් ආසාවෙන් ඔබ කටයුතු කළ යුතු වන්නේ නැහැ. එහෙම වුණොත් ඔබටද කුම්භාණ්ඩෙක් වෙලා උපදිනවා වෙන්න පුළුවන්. එසේ නොවෙන්න ඔබ වග බලා ගන්නට අවශ්‍යයි.
ඊළඟ ආත්මය තමයි පින්නතුනි පාංශු පිසාච ආත්මය. පාංශු පිසාච. එනම් විශේෂයෙන්ම තිරිසන් ආත්ම හතරක් තිබෙන නරක, තිරිසන්, പ്രേත, අසුර. ඒ වගේම පින් අනුමෝදන් විය හැකි ආත්ම එක් පිළිබඳව සඳහන් වෙනවා. පාංශු පිසාච, පරදද්දූප ජීවි, කුප්පි භාසික ආදි වශයෙන් ආත්ම පිළිබඳ. එයින් පාංශු පිසාචක ආත්මයක් ලැබෙන්නේ කාටද? පින්වත්නි, ඔබ දන්නවා ඔබ සමහරකට මේ වෙනකොටත් කරලා ඇත. ඔබේ ඉඩමේ ඔබේ වත්තේ ලිදක් තියනවා. ඒ අහල පාන ගෙවල් වල අය හැමෝම වතුර ටික බොන්නේ ඔබේ ගෙදරින් වෙන්න පුළුවන්. ඔබේ ලිඳෙන් වෙන්න. සමහර ගම්වල අය ඉන්නවා ඒකට කැමති නැහැ. ඔබත් එක කිසියම් පොඩි ආරි අමනාපයක් තියෙන කෙනෙක් ඒ වතුර ටික ගන්න දෙන්න. ටැප් එකක් තියෙනවා නම් ඒ වතුර ගන්න දෙනකොට ටැප් එක වහලා දාන්න. සමහරවල තමන් පාවිච්චි කරන්නේත් නැහැ ලිඳ. අහල පාලායේ වතුර ටික අරන් ගිහලා නාගෙන බොන්න ගන්නේ නාන්න ගන්නේ වතුර ටික. ඔබට ඒක බලාගෙන ඉන්න බෑ. ඔබ තුළ තියෙන ඊර්ෂ්‍යාව. ඔබ මොකද කරන්නේ? ඒ ලිඳ සමහර වෙලාවට වහලා දාන්න. ඒ ලිඳට නොයෙක් වස විස එකතු කරනවා. වතුර ටික ගන්න දෙන පාර වහලා දාන්න. ඒකට අකුල් හෙලනවා. ඔබ අන්න එහෙම අකුල් හෙලපු කෙනෙක් නම් ඔබේ ගමේ ඔබේ ගෙදර එහෙම කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මරණයෙන් පස්සේ පාංශු පිසාචෙක් වෙලා උපදිනවා. පාංශු පිසාචෙක් වෙලා. එහෙම නොවෙන්න ඔබ කටයුතු කරන්න ඕන. අනුන්ට වතුර ටිකක් බොන්න දෙන්න. ඔබ කටයුතු. සමහර අයත් තමන්ගේ ගෙදරේ පාර අයිනට ටැප් එකක් දාලා තියෙනවා. අපේ පැරණි ගම්වල තිබුණා පැන්තාලිය කියලා එකක්. ගිමන් වෙනතන් විඩා බර වේ නැත්තන්ට මගියන්ට වතුර ටිකක් බීලා යන්න අවස්ථාව සලසලා තියෙනවා. එහෙම තියෙනවා නම් ඒ අයට පාංශු පිසාච වෙලා උපදින්නේ නැහැ. වතුර බොන වතුර ටිකට අකුල් හෙලන වතුර ටික ගන්න දෙන්නේ නැති වතුරට වස විස එකතු කර නැත්තු පාංශු පිසාචෝ වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්නතුලේ ඒ විදිහේ පාංශු පිසාචෙක් පිළිබඳව කතා කරනකොට මට පොඩි උදාහරණ කතාවක් මතක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ ජේතවනාරාමීට ආසන්නයේ පොඩි විලක් තිබුණා පින්නතුලේ. මේ විලේ හිටියා කර වටක් වතුරේ ගිරුණු පිසාචෙක්. පාංශු පිසාචෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ සමග 60,000ක් මහරහතන් වහන්සේලා පාත්‍ර අතැතිව පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේලා මේ පොකුණ ළඟින් වඩිනකොට අර පාංශු පිසාචයා හඬ නගා හයියෙන් යටි ඉගිරින් කෑ ගහලා කියනවා මට වතුර දියෝ කියලා. රහතන් වහන්සේලා මේ සිදුවීම දැකලා උන්වහන්සේලා අතේ තිබුණ හැම දෙනා වහන්සේගේ අතේ තිබුණු පාත්‍ර වලින් මේ පාත්‍රේ පිරෙන්න වතුර ගෙනල්ලා මේ පාංශු පිසාචයාට දෙනවා. නමුත් ඒ 60,000ක් මහරහතන් වහන්සේලා පාත්‍ර පිරෙන්න වතුර ගෙනල්ලා දුන්නත් කොච්චර වතුර බිව්වත් මේ පාංශු පිසාචයාගේ වතුරු පිපාසයේ සංසිඳුනේ නැහැ කියලා සඳහන් වෙනවා. එහෙනම් ඔබටත් සංසාරයේදී කෙනෙකුගේ බොන වතුර ටික අකුල් හෙලලා තියෙනවා නම් ඔබ අනුන් වතුර බොන ලිඳට වහලා තියෙනවනේ. ඒකට එන්න තියෙන මාර්ගය අවහිර කරලා තියෙනවනේ. අනුන්ට වතුර ටිකක් බොන්න දුන්නේ නැත්නම් ඔබද පාංශු පිසාචෙක් වෙලා උපදින්නට පුළුවන්කම තිබෙනවා.
එහෙනම් ඒන් වළක්වා ගැනීම ඔබේ යුතුකම වගකීම කියලා ඔබ කල්පනා කරන්න ඕන. ඊළඟ ආත්මේ තමයි පින්වත්නි නරකේ උපදින්නට පුළුවන්කම ලැබෙනවා. නරකේ අටක් පිළිබඳව රෞරවයේ මහා රෞරවය අවීචය ආදි වශයෙන් නරකයේ අටක් පිළිබඳව අට මහා නරක ආදී කියලා සඳහන් වෙනවා. කවුද අට මහා නරක ආදී උපදින්නේ පිළිතුර? එනම් පංචානත්තරීය පාප කර්ම කරපු අයට අට මහා නරක ආදී උපදින්නට සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දෙව්දත් තෙරුන් පංචානත්තරීය අකුසල කර්ම වලින් දෙකක් සිදු කරගත්තා. සංඝ වේදී සිදු කළා. බුදුන්ගේ ලේසෙල වෙව්වා. දෙව්දත් තෙරුන් මේ දෙවුරන් වෙහෙර පෙනි මේ පොළොව පලාගෙන කන පිටින්ම අට මහා නරකාදීට ගියා. එහෙනම් අපිට පේනවා අට මහා පංචානත්තරීය අකුසල කර්ම කරපු කෙනෙකුට අට මහා නරකාදී උපදින්නට සිදු වෙනවා. ඒ වගේම අපි ගම්වල දුවල පුතාලා ඉන්නවා. මේ ධර්ම දේශනාව අහන අපි දුවල පුතාලා ඉන්නවා. ඔබ මේ වෙන විටත් සමහර වෙලාවට අපි දන්නවා සමහර දෙමව්පියෝ අපිට ඇවිල්ලා කියනවා අපේ ආමුදුරුවනේ අපේ දුව හරිම නරකයි දරුණුයි. අපේ පුතා හරිම දරුණුයි නරකයි. නිතරම අම්මට ගහනවා අප්පච්චිට ගහන්න යනවා කියලා. එහෙනම් ඔබ මේ වෙනකොට අම්මට අප්පච්චිට අත උස්සපු කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම මරණින් මතු කොහෙද උපදින්නේ? අට මහා නරකාදීමයි. එහෙනම් ඒව නොකරන්න ඔබ කටයුතු කරන්නට අවශ්‍යයි. ඊළඟ ආත්ම භාවයේ තමයි පින්නතුනේ භූතාත්මයක් ලබන්නේ. භූතාත්මය. කාටද භූතාත්ම ලැබෙන්නේ පින්නතුනේ? මේ භූතයා කියලා කියන්නේ මහා පොළොවට ඇලිච්ච ආත්මයක්. මහා පොළොවට ඇලුණු ආත්ම වලට අපි කියන භූත කියලා. කවුද භූතය වල උපදින්නේ පින්නතුනේ? අංසතු ඉඩම් වලට දැන අනුන්ගේ ඉඩම් අයිති කරගන්න යන. ඒ වගේම අනුන්ගේ වැට කඩළු ඉවත් කරලා තමන්ගේ කරගන්න යන. අපි දන්නවා ගම්වල ඉන්නකොට සමහරුන්ගේ වැඩේම උදේටත් අල්ලපු වැට ඉඩමේ වැට ටික වැට ඇවිදිනවා. සමහර අයගේ වැටවල් ඇවිදිනවා. අද තිබ්බ තැන නෙමෙයි හෙට තියෙන්නේ වැට. හිමීට පුරුකක් දෙකක් අඩියක් කමාරක් එහාට කරලා හිමීට ගහන. වැටවල් ඇවිදිනවා. මේ මාසේ තිබ්බ තැන නෙමෙයි ඊළඟ මාසේ වෙනකොට වැට තියෙනවා. සමහරු හිමීට අඟල අඩිය අනුන්ගේ ඉඩම් වලින් අල්ලා ගන්න. ඒ වගේම සමහරු කරන්නේ වැටට යටින් හිමීට පවුරු ගන්න. හාරනවා. හාරපුවාම අර වැටත් එක්ක කඩාගෙන එනවා. කඩාගෙන ආපු පස්සේ ආයෙත් අර ටිකක් එහෙට කරලා වැට ගන්න. සමහරුන්ගේ පුරුද්ද මේ. වැටවල් ඇවිදින. අන්න ඒ වගේ අනුන්ගේ ඉඩකඩම් වලට අසීමිත විදියට ආස කරනවා. අනුන්ගේ ඉඩම් බලෙන් පොරෙන් අයුක්තියෙන් අසාධාරණින් අත්පත් කරගන්න යන අයට ඊළඟ ආත්ම මරණින් මත්තේ භූත ආත්ම ලැබෙනවා. භූත ආත්ම ලැබෙනවා. එහෙනම් ඒ වගේ අය ගම්වල ඕන තරම් ඉන්නවා. ඔබද මේ වන විට ඒ වගේ අනුන්ගේ ඉඩම් ටිකෙන් ටික අල්ලගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. අනුන්ගේ ඉඩමක බලෙන් පොරෙන් පදිංචි වෙලා ඒක තමන්ගේ කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට අයිති නැති දෙයක් අයිති කරගත්ත කෙනෙක් වෙනවා වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඒ වගේ පාප කර්ම වලට සම්බන්ධ වෙන්න. එහෙම වුණොත් ඔබට ඊළඟ ආත්මයේදී
ඔබට සිද්ධ වෙන්නේ භූතෙක් වෙලා උපදින්නටයි. එහෙනම් මෙන්න මේ විදිහේ ආත්මවලින් තොරව ඔබට යහපත් ආත්මයක් ලබා ගන්න. මනුෂ්‍යාත්මය, බ්‍රහ්මාත්මය, දේවාත්මය ආදී උසස් ආත්ම භාවයක් ලබා ගැනීම වෙනුවෙන් ඒ වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. ඒක තමයි ඔබේ වගකීම වෙන්නේ. එහෙනම් අද අපි මේ ධර්ම දේශනාවෙන් අවධාරණය කරන්නේ මේ සමාජයේ තියෙන එකම වැරදි පිළිවෙත් තුළින් ඔබ මුදවා මේ ලබාගත් උතුම් වටින මනුස්ස ජීවිතේට ඔබට සැබෑම වටිනාකමක් ලැබෙන විදියට ඔබේ ජීවිතේ සකස් කරවීමයි පෙර ගැස්වීමයි. ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතුපාදක කරගන්නයි කියලා සිහිපත් කර දෙවි. ධර්ම දේශනාව સમાપ્ત කරන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ ඔබ ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් උදාාරතර කුසලානිසංස ධර්මයන් විශේෂයෙන් ඔබේ මගේත් අපි කාගේත් නමින් අභාවයට පත්ව ඇති සියලු ඥාති හිතයිශ්‍රී බන්දු මිත්‍ර මව්පිය ගුරුවරු නෑදෑ හිතවතුන් ආදි කොට මිය ගිය සියලු දෙනාටත් දෙවියන් සහිත ලෝක සත්වයාටත් අපටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු භූත වීමෙන් මෙලව ජීවිත වාසනාවන්ත වේවා, පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සසර දුක් ගෙවා අමා මහ නිවන් සැපතින් සැනසෙන්න හේතු වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා. අපි දෙවියන් සිහි කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කර සැමට දිරුවන් සරණයි.